complete the dialogue. ඔයාලට මෙතෙන්දී dialogue එකක් දීලා තියෙනවා. dialogue එක සම්පූර්ණ කරන්න 15න් එකක් දීලා තියෙනවා. එතකොට අපි ඒවා උදව් කරගෙන තමයි පුරවගෙන යන්න ඕනේ. ડોක්ටර් සහ දිමුත් අතර තමයි dialogue එක තියෙන්නේ. දෙබස ඇති වෙලා තියෙන ડોක්ටර් සහ දිමුත් කියන patient අතර. hello කියලා ડોක්ටර් දැන් ගියපු ගමන් එයාට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? hello අචිනි උත්තර කියමු. ડોක්ටර් මොන වගේ දෙයක්ද කතා කරලා අහන්නේ? hello what seems to be the matter? The first answer must be what seems to be the matter. ડોක්ටර් අහනවා මොකක්ද තියෙන ගැටලුව කියලා. what seems to be the matter? write down the answer. what seems to be the matter? next Dimuth is answering I am not well. Dimuth කියනවා මම හොඳින් නෙමෙයි මට අසනීපයි. doctor I am not well doctor. what is the next answer? I am not well doctor. I have fever and headache. yeah, that is the question answer. I have fever and headache. fever කියලා කියන්නේ උණ. වචන ලියා ගන්න. fever උණ, headache හිස රදය. දිමුත් උත්තර දෙනවා මට උණ වගේම හිස රදයක් තියෙනවා කියලා. ડોක්ටර් ඊළඟට ප්‍රශ්නයක් අහනවා how long have you been unwell? කොච්චර කාලෙක ඉඳන් ඔයා අසනීපෙන්ද? unwell කියලා කියන්නේ අසනීපෙන් කියන එක. කොච්චර කාලෙක ඉඳන් ඔයා අසනීපෙන්ද? දිමුත් මොන වගේ උත්තරයක් දෙයිද? Since yesterday evening. since yesterday evening. the answer is since yesterday evening. ඊයේ හැන්දෑව ඉඳන් කියලායි ડોක්ටර්ට උත්තර දෙන්නේ. let me look at your throat. then doctor is asking to show his throat. එයාගේ උගුර පෙන්වන්න කියලා කියනවා. it's red. රතු පාට වෙලාලු. it's red. ඒ වගේම ડોක්ටර් ප්‍රශ්නයක් අහනවා මෙතෙන්දී. නේද? it's red. does it hurt? උගුර රිදෙනවද කියලා යහන්නේ. does it hurt? yes it is so. උගුරේ අමාරුවක් තියෙනවලු. it seems that පේන විදිහට නම් it seems that ડોක්ටර් කියනවා it seems that what is the answer? you have the flu. මෙතන flu කියලා කියන්නේ උණ කියන එක. දැන් අපි bird flu කියලා කාලයක් තිබ්බ bird flu කිව්වේ කුරුළු උණට. ඒ වගේ you have the flu. ડોක්ටර් කියනවා පේන විදිහට නම් ඔයාට උණ වගේ. do you have any? tell me the answer. do you have any? drug allergies. තේරුමත් ලියා ගන්න. drug allergies කියලා කියන්නේ බෙහෙත් විෂවීම. well not that I know of. දිමුත් උත්තර දෙනවා මම දන්න විදිහට නම් එහෙම බෙහෙත් විෂවීමක් නැහැ. ડોක්ටර් ඊට පස්සේ කියනවා take this medicine. මේ ඖෂධ ටික ගන්න. take this medicine 3 times a day. කොහොමද ගන්න කියලා උපදෙස් දෙන්නේ. the doctor is instructing Dimuth to
take this medicine 3 times a day. දවසකට 3 පාරක් මේ බේත් ගන්න කියලා එයාට උපදෙස් දෙනවා. Drink plenty of fluid. Drink plenty of fluid. And have bed rest. හොඳට විවේක ගන්න කියලා ડોක්ටර් උපදෙස් දෙනවා. It's better if you can come in 3 days for a checkup. Normally doctors are advising us to come and meet him or him or them after 3 days. සාමාන්‍යයෙන් දවස් 3කට පස්සේ ඇවිල්ලා අපි ආපහු හම්බෙන්න කියලා ડોක්ටර් උපදෙස් දෙන්නේ. ඒ වගේ මෙතන ඇවිල්ලා දවස් 3කින් ආපහු චෙක් කරගන්න කියලා කියනවා. දිමුත් උත්තර දෙනවා thank you doctor. Okay, then shall we move to the next question? Did all of you finish writing? Now the second one, match the following notices with the places. මේ දැන්වීම් ගලපන්න අපිට කියනවා with the places ඒ ස්ථානත් එක්ක. පළවෙනි එක බලන්න. Don't drop litter. පළවෙනි notice එකේ කියන්නේ කුණු දාන්න එපා. Place all rubbish in bins provided. දීලා තියෙන බඳුන් වලටම සියලුම අපද්‍රව්‍ය කුණු දාන්නලු. Second දෙවෙනි එකේ කියනවා now showing Madagascar and King Kong. Now showing කියලා කියන්නේ දැන් පෙන්නනවා කියන එක. අවශ්‍ය කරන වචන ලියා ගන්න. දැන් පෙන්නනවා Madagascar කියන චිත්‍රපටයක නමක් and King Kong එකක් චිත්‍රපටයක නමක්. ඊළඟ third one no stopping or turning. No stopping නවත්තන්නත් බෑ ඒ වගේම turning හරවන්නත් බෑ කියලා කියනවා. රූපසටහනේ පාරක එකක් දාලා තියෙනවා බලන්න. Fourth one keep to the left on stairs. පඩිපෙළේ වම් පැත්තට වෙන්න යන්න කියලා කියනවා. Hold on to the handrails where possible. හැකි තැන්වල handrails වලින් එතන ඒව අල්ලගෙන යන්න කියලායි කියන්නේ උඩට. No trespassing. අනවසරයෙන් ඇතුළු වෙන්න බෑ කියලායි කියන්නේ. Danger number 6 danger men working overhead. Danger කියන්නේ අනතුරුදායකයි භයානකයි men working overhead. මිනිසුන් උඩ වැඩ කියලා කියන්නේ. සමහර building sites වල එහෙම ගහලා තියෙන්නේ. Okay, next move to the places. Write down the meanings. Okay, අමාරු වචනේ හැම එකම ලියා ගන්න. At an expressway. Expressway කියලා කියන්නේ අධිවේගී මාර්ගයක් කියන එක. අධිවේගී මාර්ගයක අපිට මොකක්ද දැක් ගන්න පුළුවන් වෙනවා මෙතනින් තියෙන. Number 3 no stopping or turning. නවත්තන්නත් එපා ඒ වගේම හරවන්නත් එපා කියලා කියනෝනේ. Number 3 at a cinema. At a cinema කියන්නේ සිනමා ශාලාවක් කියන එක. සිනමා ශාලාවක අපිට මේකෙන් දැක් ගන්න පුළුවන් දේ number 2 now showing. දැන් පෙන්නනවා කියලා ෆිල්ම්ස් දෙකක නම් දාලා තියෙනවා. in a public place or a park. public place කියලා කියන්නේ පොදු ස්ථානයක or a park. එහෙම නැත්නම් park එකක. පොදු ස්ථානයක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් park එකක වෙන්න පුළුවන්. දැක් ගන්න පුළුවන් notice එක. Number 1 don't drop litter. Place all rubbish in bins provided. දීලා තියෙන බඳුන් වලට කෙලිකසල කුණු දාන්න කියලා කියනවා. Number 1 at a construction site. ඉදිකිරීමේ බිමක construction site කියලා කියන්නේ ඉදිකිරීමේ බිමක. The answer is number 6. Number 6 danger men working overhead. අනතුරුදායකයි මිනිසුන් උඩ වැඩ කියන එක. D එකට number 6 near a staircase. near a staircase
පඩිපේලියක අපිට දැක් ගන්න පුළුවන් දේ Number රූපේ four. සටහනිනුත් හොයා ගන්න පුළුවන්. number 4 keep to the left on stairs කියලා කියනවනේ නේද? staircase කියලා කියන්නේ පඩිපේලිය. පොඩ්ඩක් අපි මේ වචනේ තේරුම ලියා ගමු. staircase on private property. private property කියලා කියන්නේ අපි පුද්ගලික දේපලක්. පුද්ගලික දේපලක මොන වගේද ගහලා තියෙන්නේ? දැන් ඉඩමක් තියෙනවා, පුද්ගලික ඉඩමක්. අපි හිතන්නේ පුද්ගලික ඉඩමක් තියෙනවා කියලා. ඒ වගේ තැනක ගහලා තියෙන්න පුළුවන් no trespassing. අනවසරයෙන් ඇතුල් වීම තහනම්. එහෙම ඇතුල් වෙන්න බෑ කියලා කියන එක. number 3 write sentences describing the pictures. පින්තූර විස්තර කරමින් වාක්‍ය ලියන්න කියලායි අපිට උපදෙස් දෙන්නේ. use adjectives. නාම විශේෂණ පද භාවිතා කරන්න /adverbs. ඊට පස්සේ එහෙම නැත්නම් අපිට පාවිච්චි කරන්න කියලා කියනවා ක්‍රියා විශේෂ පද where necessary අවශ්‍ය කරන තැන් වලට. හැමතැනටම මේ අවශ්‍ය කරන තැන් වලට අපි ලියමු. පළවෙනි එකට අපි ලිව්වා a woman is carrying a heavy bag. A woman is carrying a heavy bag. Underline the word heavy. heavy කියන වචනේ යටින් ඉරක් අඳින්න. ඊළඟට මම දෙවෙනි එකට කියන්නම් an old man. An old man is painting. painting. painting the door. The the door. door. next one, third one. මේකෙදී අපිට පේනවා පිරිවිනමෙක් බෝලයක් අරගෙන වේගෙන් දුවනවා. අපි ලියමු a boy is running fast. running fast. fast. a boy is running fast with a ball. fast කියන වචනයෙන් ඉරක් ගහගන්න. ඒක adverb එකක්. next one, ඊළඟ එකේ පේනවා ළමෙක් ඉනිමකක් දිගේ උඩ නගින්න හදනවනේ. එක දිගේ නගිනවා උඩට. පටන් ගන්න a boy is climbing. 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 climbing up the ladder. up the the ladder. ladder. ඊළඟ එකේ මිනිස්සෙක් ලොකු පෙට්ටියක් කරේ තියාගෙන අමාරුවෙන් යනවා. මෙතෙන්දි ගමු අපි a man is carrying. carrying a heavy box. carrying a heavy box. heavy box. box. next one, a child is diving. a child child is diving. diving කියන්නේ කිමිදෙනවා කියන එක. ඒ වචනේ මෙතන නිවැරදි. swimming වලට වඩා a child is diving in the water. in the water. water.
Now the first one is, she is carrying a heavy bag. An old man is painting the door. A young man is running fast. Underline the adverb fast. With a ball. A boy is climbing up the ladder. A man is carrying a heavy box. Again, there is an adjective, heavy. A child is diving in the water. Information. මේ දැන්වීම කියවලා අපිට කියනවා ගැලපෙන අවශ්‍ය කරන තොරතුරු හොයාගන්න කියලා. Ministry of Skill Development and Vocational Training තේරුම ලියා ගන්න. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණුව අමාත්‍යාංශය. වෘත්තීය පුහුණුව අමාත්‍යාංශය. is offering a diploma course in information technology. මේගොල්ලෝ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්න අවස්ථාව ලබා දෙනවලු තොරතුරු තාක්ෂණය පිළිබඳව. For young school leavers. මේක ලබා දෙන තරුණ පාසල හැර ගිය අයට, ඒ කියන්නේ මෑත කාලිනව පාසලෙන් අස්වෙච්ච අයට තමයි මේ අවස්ථාව තියෙන්නේ. Course content. පාඨමාලාවේ අන්තර්ගතය කියලා කියනවා office applications. දැන් අපි කිව්වොත් office applications කියලා කියන්නේ MS Word, MS Excel, ඒ වගේම Microsoft Excel, Word, PowerPoint ඔය වගේ applications ටික කියලා දෙනවලු. email and internet. email සහ අන්තර්ජාලය පිළිබඳව කියලා දෙනවලු. web designing, graphic designing. ඔය වගේ පාඨමාලාවේ අන්තර්ගතය ගැන කියනවා එයා. The course will be conducted free of charge. පාඨමාලාව conducted කියන පවත්වනවා කියන එක, will be conducted පාඨමාලාව පවත්වාවි free of charge. මුදල් අය කිරීමකින් තොරව නැත්නම් නොමිලේ කියන එක. And covered in 180 hours. පැය 180ක කාල සීමාවක් මේක තියෙනවා. පැය 180ක පාඨමාලාවක් මේක. Application should be between applicant should be applicant කියලා කියන අයදුම්කරු should be between 18 to 22 years with 6 passes at GCE O level, including English and mathematics. අයදුම්කරු අවුරුදු 18ත් 22ත් අතර වෙන්න ඕනේ. ඒ වගේම O level වලට වැඩ 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ ඉංග්‍රීසි සහ ගණිතය ඇතුළුව. Please send your applications. කරුණාකරලා වාගේ අයදුම් පත්‍රය එවන්න. applications කියන අයදුම් පත්‍රය to number 354/2 Helvetigala Mawatha, Colombo 5 on or before 31st March 2015. ඒ කියන්නේ 2015 මාර්තු 31 හෝ ඊට ප්‍රථම. Now we shall move to the questions. Name of the course. What is the name of the course? Ministry of Skill Development and Vocational Training. No, what is the course? Name of the course. ඒක කරන කට්ටිය නෙමෙයි මෙතන අහන්නේ. course එක තමයි Diploma in Information Technology. This is the answer. Diploma course in Information Technology. Write the answer, okay. Diploma course in Information Technology. Offered by. දැන් මේක කවුද ලබා දෙන්නේ? ඒකට තමයි අපි අර ඉස්සෙල්ලා කතා කරපු එක කියපු එක එන්නේ. Ministry of Skill Development and Vocational Training. That is the answer for the second one. Write it down. Now the next one, cost
content course content කියන්නේ පාඨමාලාවේ අන්තර්ගතය. මේකට පුතාලා ඔක්කොම ලියන්න ඕනේ office applications, email and internet, web designing and graphic designing. Office applications, email and internet, web designing and graphic designing. Now the fourth one, course fee. Course fee කියලා අහන්නේ පාඨමාලාවේ ගාස්තුව. Daswan, what is the answer? Course fee, it is free of charge. Conducted free of charge. Free of charge. නොමිලේ කරන්න කියන එක තමයි කියවෙන්නේ. The course will be conducted free of charge. Course duration. Course duration. Write the meaning. පාඨමාලා කාල සීමාව. පාඨමාලාවේ කාල සීමාව. සාමාන්‍යයෙන් අපිට පාඨමාලාවේ කාල සීමාව මාස 6යි අවුරුද්දයි කියලා කියනවා. ඒකෙදිත් පැය ගාණක් තමයි කවර් කරන්නේ කෝස් එකේ. මෙතන කෙලින්ම කියලා තියෙනවා පැය 180ක් කෝස් එකක් කරන්න කියලා. 180 hours. 180 hours. Next one, age limit of the applicants. අයදුම්කරුවන්ගේ වයස් සීමාව. අයදුම්කරුවන්ගේ වයස් සීමාව. Answer. Applicants should be between 18 to 22 years. Applicants should be between 18 to 22 years. Next one, educational qualifications. අධ්‍යාපනික සුදුසුකම්. Six passes at GCE O level, including English and mathematics. This is the answer. අධ්‍යාපන සුදුසුකම් වලට කියනවා O level විභාගයේ වැඩ 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ ඉංග්‍රීසි සහ ගණිතය ඇතුළුව කියලා. 6 passes at GCE O level, including English and mathematics. Now the next one. Address to which application should be sent. අයදුම් පත්‍ර යැවිය යුතු ලිපිනය. අයදුම් පත්‍ර යැවිය යුතු ලිපිනය. Number 354. Number 354 upon 2, Elvitigala Mawata, Colombo 5. This is the address. Number 354 upon 2, Elvitigala Mawata, Colombo 5. Deadline for the sending applications. අවසාන දිනය. අයදුම් පත්‍ර යැවීමට අවසාන දිනය. Answer must be on or before 31st March 2015. On or before 31st March 2015. Number 5, fill in the blanks with the given words could, must, shall, should, would. අපිට මේ helping verbs මේ modal verbs දාන්න තියෙන helping verbs නෙමෙයි modal verbs මේ තියෙන්නේ must කියන එක හැම. එතකොට මේ modal verbs දාන්නයි අපිට මෙතන තියෙන්නේ. අපිට
clue එකක් එහෙම නැත්නම් ඉඟියක් දෙනවා මේක හොයාගන්න ලේසි වෙන්න. ඉස්සරහින් තියෙනවා මේ මොකක්ද කරන්න කියන එක. command කියන්නේ අනකිරීමක් කරනවා. advice උපදේශයක් දෙනවා. suggestion යෝජනාවක් ඉදිරිපත් කරනවා. invitation ආරාධනයක් කරනවා. request ඉල්ලීමක් කරනවා. Now the first one is you blank report to duty immediately. It's an order. අනකිරීමක් තියෙන්නේ. මොකක්ද උත්තරේ නේතු? You must report to duty immediately. ඔබ අනිවාර්යෙන් හැකි ඉක්මනින් රාජකාරියට වාර්තා කර යුතුයි කියලා කියන්නේ you must report to duty immediately. Next one, you blank take a healthy diet. එතෙන්දී උපදේශයක් advice එකක් දෙන්නේ අපි should කියන එකට යන් you should take a healthy diet. ඔබ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගත යුතුයි. Next one, third one, blank we go for a swim. Suggestion යෝජනාවක් කරනවා. What is the best one? Shall we go for a swim? Shall we go for a swim? අපි පීනන්න යන්න කියලා යහන්න. Next, fourth one, blank you like to have dinner with us tomorrow. Invitation එකක් කරනවා. ඔබ කැමතිද හෙට අපිත් එක්ක රාත්‍රී ආහාරය ගන්න? Would you like to have dinner with us tomorrow? අර චූටි කාලේ කියන්නේ අපි would you like to have an ice cream? ඒ වගේ would you like to have a cup of tea? ඒ වගේ තහනවනේ අපි. මෙතන ඒ වගේ would you like to have dinner with us tomorrow? Next one, fifth one, blank you please type this letter for me. Request එකක් ඉල්ලීමක් කරනවා. could you please type this letter for me? කරුණාකරලා මට මේක ලියුම type කරලා දෙනවද කියලා යහන්නේ. කියන්නේ හයි. My favorite game is cricket. It is an international game. It is an outdoor game. Cricket is a team event. There are 11 players in one team. The one team is batting and the other team is fielding and bowling. It gives us good qualities. It teach to take both victory and defeat alike. It teaches well discipline and leadership qualities. Good Okay. cricket team. Sri Lanka team won the World Cup. Okay. My favorite cricketer is Kumara Sangakkara. I can learn that it is more important to play that than we. Okay, very good. So that is the answer for question number 6. We shall move to the now the question number 7. Read the notice and answer the questions. Notice එක කියවලා ප්‍රශ්න වලට උත්තර ලියන්නලු. March 8, 2015 Sunday Observer. එතකොට මේ පත්තරයක තිබ්බ දැන්වීමක් තමයි දාලා තියෙන්නේ. Ministry of Highways මහාමාර්ග අමාත්‍යාංශය කියන එක. Road Development Authority. මෙතන Road Development Authority කියලා කියන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය. වචන ලියා ගන්න ඕමනා කරන જાති. Notice to the public. මහජනතාවට දැනුම් දීමයි කියලා දීලා තියෙනවා. Closure of Southern Express
road section for vehicle movements. මේක මේ දාලා තියෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ එකෙක් කොටස් වාහන සඳහා වාහනවල කියන ගමනාගමනයට වසා දමනවා කියන එක. හේතුව බලමුකෝ 15 පිට ඇති. The public are hereby informed මහජනතාව දැනුවත් කරනවා that the below mentioned sections of the Southern Expressway will be closed due to the repairs as per details given below. මේක වහන්නේ හේතුව තමයි අලුත් වැඩියා කටයුතු සඳහා. පහළ දීලා තියෙනලු කොහෙද ඒ වහලා තියෙන sections කියලා. ඔන්න මේ තියෙන්නේ section of the road ඒ වහන section එක කොතනද කියන එක. ඊට පස්සේ date and time of the close වහන දවසයි වෙලාවයි. alternative routes කියලා කියන්නේ විකල්ප මාර්ග. විකල්ප මාර්ග section of the road පළවෙනි එක ගත්තොත් අපි කුරුදුගහ ඇතැම්ම interchange to බද්දේගම interchange. කුරුදුගහ ඇතැක්ම එතන මාරු වෙන තැන ඉඳන් බද්දේගම දක්වා කොටස වහලා තියෙනවා කියලා කියනවා. From 11 pm on 10th March 2015 to 1 am on 11th March 2015. 2015 මාර්තු 10 වෙනිදා රෑ 11 ඉඳන් 2015 මාර්තු 11 වෙනිදා 1 වෙනකන් කියන පැය දෙකක කාල සීමාවක් තමයි වහලා තියන්නේ. එයා අපිට විකල්ප මාර්ග විදිහට යෝජනා කරනවා. කුරුදුගහ ඇතැක්ම interchange through the බටපොළ අපේ අඹේගම බැද්දේගම කියලා මේ යන්න පාරක් අපිට දීලා තියෙනවා. interchange and vice versa. ඒ ආදී ඒ අතුරුමාර්ගට පාවිච්චි කරලා මේක මග ඇරලා එන්න කියලායි අපිට උපදෙස් දීලා තියෙන්නේ. ඊට පස්සේ second one ඉමදුව interchange to කොක්මදුව interchange. ඉමදුව ඉඳන් කොක්මදුව දක්වා කොටස වහලා තියෙනවලු from 11 pm to pm on 20th March 2015 to 1 pm. This should be 1 am. එකයි am කියලා දාගන්න. උදේ 1 වෙනකන් කියලා. එතනත් පැය දෙකක් විතර සඳහන් වෙනවානේ. On 21st March 2015. 2015 මාර්තු 20 වෙනිදා රෑ 11 ඉඳන් ඊළඟ දවසේ 2015 මාර්තු 21 වෙනිදා 1 වෙනකන්. මෙතන මේ PM නෙමෙයි AM කරගන්න. එතකොට අපිට පැය දෙක කාලයක් වහලා තියෙන උදේ එක වගේම කියලා හදාගන්න පුළුවන්. අපිට දීලා තියෙන විකල්ප මාර්ග විදිහට අපි ගන්න එයා දෙනවා ඉමදුව interchange through ගල්කඩුව කනකේ කොක්මදුව කනන්කේ and then කොක්මදුව interchange and vice versa. ඒ ආදී විදිහට අර අතුරු මාර්ග පාවිච්චි කරලා මේ ප්‍රදේශයේ මග ඇරෙමින් ඉස්සරහට යන්න කියලා අපිට උපදෙස් දීලා තියෙනවා. Any inconvenience caused due to the closure is regretted. මේක වසා දැමීම නිසා මේ කොටස් වසා දැමීම නිසා සිදුවන අපහසුතාවයට කනගාටුව ප්‍රකාශ කරනවා කියලා තියෙන්නේ. මේක ලියන්නේ ඩිරෙක්ටර් ජෙනරල් අධ්‍යක්ෂ ජෙනරාල් කියන එක road development authority මාර්ග සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා තමයි ලියලා තියෙන්නේ. සෙත්සිරිපාය වත්තර මුල්ල ඇඩ්‍රස් එකක් දාලා තියෙනවා. Now the first question, where was the notice published? Where was the notice published? මේ notice එක කොහෙද තිබ්බේ කියලායි අහන්නේ. කොහෙද මේක තිබුණේ? ප්‍රකාශිතපත් කරලා තිබ්බේ කොහෙද? මේක උත්තරේ ලියන්න ඕනේ on Sunday Observer newspaper. On Sunday Observer newspaper. Or you can write on March 8, 2015 Sunday Observer newspaper. Sunday Observer පත්තරේ තමයි ඒක තියෙන්නේ. Now the second one, what was the purpose of publishing this notice? What was the purpose? අරමුණ මොකක්ද කියලා අහනවා මේක
මේක දැමීමේ අරමුණ මොකක්ද? Write the answer. To inform the public about the closure of Southern Express roads sections for vehicle movement. To inform the public about the closure of Southern Expressway road sections for vehicle movement. That is the answer. Now the third one, under whose authority? කාගේ අධිකාරියේ යටතේද was it published? කාගේ අනුදැනුම ඇතුවද මේක පළ කරලා තියෙන්නේ? Director General Road Development Authority. මෙයාගේ අනුදැනුම ඇතුව තමයි එයා තමයි පළ කරන්නේ එතකොට. මෙතන මේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා. Director General Road Development Authority. When was the section between Imaduwa and Kokmaduwa interchange closed? ඉමදුව සිට කොක්මදුව දක්වා කොටස වසා තබන්නේ කවදාද? එක දිනෙයි වෙලාවයි ටිකම ලියමු. Here is the answer from 11 p.m. on 20th March 2015 to 1 a.m. It should be 1 a.m. on 21st March 2015. From 11 p.m. on 20th March 2015 to 1 p.m. on 21st March 2015. Now the next one. What was the alternative route suggested for the above closure? එහෙම වැවුවට පස්සේ මීමදුව ඉන්න කොක්මදුව දක්වා කොටස වැවුවට පස්සේ අපිට යෝජනා කරපු තිබ විකල්ප මාර්ග මොනවද කියලා අහන්නේ. We can find the answer from the next box. Imaduwa interchange through Galkaduwa, Kananke, Kokmaduwa interchange and vice versa. You have to write this answer. Now the sixth one. You have to write that answer, okay? Now the sixth one, write the sentence which expresses වාක්‍ය ලියන්න කියලා කියනවා which expresses regrets for the inconvenience caused. Inconvenience කියලා කියන්නේ අපහසුතාවයට. අපහසුතාවයට සමා වෙන්න කනගාටු ප්‍රකාශ කිරීම තියෙන්නේ මොන වැකියද කියලා බලලා ඒ වැකිය ලියන්න කියලායි අපිට කියන්නේ. Number 6. This is the answer. Any inconvenience caused due to the closure is regretted. Any inconvenience caused due to the closure is regretted. Okay, thank you.